ආසනයක් වෙන් කරගවාගත් මගීන් සඳහා සපයන සේවාව වෙනුවෙන් තමයි අපි ගාස්තු වැඩි කිරීමක් කරන්නේ. සාමාන්‍යයෙන් 130ක ඉඳන් සමහර ගමන් ගාස්තු 100%කිනුත් යනවා. සංචාරකයන් සඳහා වෙනම මුදුන්රියක් LODC කියලා. රුපියල් 5000කට ප්‍රවේශ පත්‍රයක්. මොකද අපිට දිනකට හම්බුණා සාමාන්‍යයෙන් මිලියනකට වඩා ආදායමක්. බහණ්ඩ ප්‍රවාහණයෙන් බහුතර ප්‍රමාණයක් ප්‍රවාහණය කරලා තියෙන දුම්රිය සේවය. එතකොට ප්‍රමුඛතාවය දීලා තිබුණේ දුම්රිය සේවයට. දුම්රිය විශේෂයෙන්ම දුම්රිය සේවාව ලංකාවේ දිස්ත්‍රික්ක 22ක් පුරා විකාශනය වෙනවා. රටේ අනෙකුත් සංවර්ධනයත් එක්කම අපි ගලපගත්තේ නෑ දුම්රිය කොයි විදිහට වැඩි දියුණු කරන්න ඕනේද කියන එක. ෆොටෝ ෂූටින්ස් වලට විවාහ මංගල්‍ය සහ අනෙකුත් මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි සහ ටෙලිඩ්‍රාමා ඉන්ඩස්ට්‍රීස් වල විශේෂයෙන්ම දුම්රිය ජවනිකාවක් නැති තැනක් නෑ වගේ. අයිබෝන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් ජූනි මාසයේ පළවෙනිදා සිට දුම්රිය ගාස්තු වැඩිවීමක් පිළිබඳව කතාබහක් ඇති වෙනවා. ඉතින් ටෝක් 24 අපි හැමදාමත් මේ ඔබගේ ආලින්දයට එන්නේ ඔබත් සමග කතා කරන්නේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන කාලීන සහ කාලෝචිත ගැටලු. ශ්‍රී ලංකාවේ මගීන්ගෙන් වැඩිම පිරිසක් දුම්රිය ගමන් ගද්දී මගීන්ට විශාල ප්‍රශ්නයක් ආවා. ඇයි දුම්රිය ගාස්තුත් වැඩි කරේ? කොහොමද වැඩි වුනේ? කවද ඉඳන්ද වැඩි වෙන්නේ සහ විශේෂයෙන්ම ඇත්තටම වැඩි වෙනවද කියන කාරණේ පිළිබඳව. ඉතින් අද ටෝක් 24 අපි පුරා හෝරාවක් වෙන් කරන්නේ මේ පිළිබඳව සාකච්ඡා කරන්නට මේ පිළිබඳව කතා කරන්නට අද අපි අපේ ටෝක් 24 මැදිරියට සම්බන්ධ කරගත්තා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වාණිජ VS පොල්වත්තගේ මහතා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. මුලින්ම බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. මම කැමතියි බොහොම සරල තැනකින් අපගේ වැඩසටහන පටන් ගන්න. ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක අපේ රටේ ජනතාව බස් රථයෙන් මදක් ඈත් වෙලා ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලෝ දුම්රියට නැඹුරු වෙන්නට පටන් ගත්තා. දුම්රිය යන ජන කොටස, දුම්රිය යන මගින් පිරිස එන්නෙන්නටම වැඩි වුණා. ඇයි හිටි හැටියම දුම්රිය ගාස්තුත් වැඩි කරේ? ඇත්ත වශයෙන්ම මේක සාමාන්‍ය තත්ත්වයක්. ඒ කියන්නේ ගාස්තු ඉහළ යාමත් එක්කම ගාස්තු ඉහළ යන ප්‍රධානම සාධකය වන්නේ ඉන්ධන මිල ඉහළ යාම. මේ ඉන්ධන මිල ඉහළ යාමත් එක්කම ප්‍රවාහන ක්ෂේත්‍රයේ දුම්රිය ගාස්තු හැරෙනකොට අනෙක් සියලුම ක්ෂේත්‍රයන්හි ගාස්තු ක්‍රමිකව ඉහළ ගියා. ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුව මේක සේවාවක් විදිහටම නෙමෙයි සමහරවිට අපි වාණිජමය මුහුණුවනකුත් කටයුතු කරනවා මේ ආයතනය සේවාවකට අමතරව. ඉතින් මේ මිශ්‍රව මේ සේවාව අපි ලබා දෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ඔබ පැන නැගූ ප්‍රශ්නයට අපි ගාස්තු ඉහළ යාමක් කරනවා. ඒ ගාස්තු ඉහළ යාම මේ අවස්ථාවේ සිද්ධ කරගන්නේ සුකෝපභෝගීව ඒ කියන්නේ ආසනයක් වෙන් කරගවාගත් මගීන් සඳහා සපයන සේවාව වෙනුවෙන් තමයි අපි ගාස්තු වැඩි කිරීමක් කරන්නේ. කියන්නේ පොදු සේවාවේ සාමාන්‍ය මගියාගේ ගාස්තු වැඩි කිරීම මේ අවස්ථාවේ අපි සිදු කරේ නැහැ. නමුත් ඒත් ඉදිරියේදී සිදු කරන්න වෙනවා. සිදු කරන්න හේතුව වෙන්නේ මොකද? 104ට ලැබුණු ඩීසල් ලීටරය අපිට අද රුපියල් 400කට තමයි මිලකට තමයි ලැබෙන්නේ. එතකොට රුපියල් 107කට ලැබුණු ඩීසල් ලීටරයක් ලැබෙනකොට අපිට දෛනිකව සාමාන්‍ය ඩීසල් ලීටර ලක්ෂයක් පමණ අපේ සේවාව සපයන්න උවමනා වෙනවා. එතකොට දරපු වියදම සාමාන්‍යයෙන් ලක්ෂ 104ක් දවසකට. එතකොට අද වෙනකොට ඒක ලක්ෂ 400කට යනවා. මේ වැය බර එක්ක රජය දරන්න ඕන. ඒතර මේ වැය බර රජය දරනකොට රජයෙන් නැවත මහ ජනතාවගෙන් දුම්රිය ගමන් නොගන්නා මගීන්ගෙන් පවා මේ බදු මුදල් එකතු කරලා තමයි මේ වැය බර පිරවනවා. ඒ වැය බර දරන්න ඕන. දැන් මේක දුම්රිය ගමන් ගන්නා මගින්ට අපි ඍජුවම දුන්නොත් ඔවුන්ගේ ගාස්තු අපි මේ හිතනවට වඩා ලොකු ඉහළ යාමක් කරන්න වෙනවා. නමුත් අපි සේවාවක් ලබා දීමේදී විශේෂයෙන් මේ පැත්තදී කතා කරන්න ඕන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට අපි සහනයක් ලබා දෙනවා ගාස්තුවෙන්. පෞද්ගලික අංශයේ සේවකයන්ට 140ක සහන ගාස්තුවකුත් රාජ්‍ය සේවයේ 115ක සහන ගාස්තුවක් සහ පාසල් ළමුන්ට 105ක් විශ්වවිද්‍යාල සිසුවන්ට සහ පිරිවෙන් අධ්‍යාපනය කරන්නන්ට ඔය වගේ විශාල සහනයක් ලබා දෙනවා. ඒ සහනයන් ඒ ආකාරයෙන්ම පවතිනවා. ඉතින් ඒ පවතිද්දී අපි දැනට වැඩි කරේ මේ ආසනයක් වෙන් කරවාගෙන යන මගීන්ගේ ගාස්තුව පමණයි. කොච්චර ප්‍රමාණයකින් කොච්චර ප්‍රතිශතයකින් මේ ගාස්තුව වැඩි වෙනවද? මේ ප්‍රතිශතය ඇත්තටම නවිදු වෙනස් වෙනවා. උදාහරණයක් විදිහකට දුම්රියේ අපි සමහර ගමන් වාරයක් ගත්තොත් ඒකේ දුර ප්‍රමාණය අනුව උදාහරණයක් විදිහට බදුල්ල අපි ඉහළ මාර්ගය ගත්තොත් දුම්රියේ දුර ප්‍රමාණය වැඩි. එතකොට බස් රථයෙන් යනකොට දුර ප්‍රමාණය අඩුයි. මේ අතරදී බස් ගාස්තුවයි දුම්රිය ගාස්තුවයි අතර සමහර වෙලාවට පොඩි ඉහළ පහළ යාම් සිදු වෙනවා. මේ හින්දා අපිට සාමාන්‍යයෙන් 130ක ඉඳන් සමහර ගමන් ගාස්තු 100%කිනුත් යනවා. මොකද දැන් ආසන වෙන් කිරීම අපේ තියෙනවා පළවෙනි පන්තිය
දෙවනි පන්තිය තුන්වැනි පන්තිය සහ නගරාන්තර කියලා. ඉතින් මේ කාණ්ඩ හතරෙන්ම අපි යම් ගාස්තු සංශෝධනයක් සිද්ධ කරා. කොහොම වෙතත් බස් ගාස්තු සුඛෝභෝගී බස් ගාස්තුවට වඩා පහළ මට්ටමක තමයි දුම්රිය මේ ආසන වෙන් කිරීමේ ගාස්තුවත් අපි වැඩි කිරීම කරේ. එතන කොහොම වුණත් අවසානට මේ ගාස්තුව වැඩි වෙන්නේ අර සුව පහසු ආසන වෙන් කරන පිටසට විතරමද ආසන ගාස්තුව වැඩි වෙන්නේ? දැනට වැඩි කරලා තියෙන්නේ ඒ ආසන වෙන් කරවාගත් මගින්ගේ ගාස්තුව පමණයි. ඔව්. එතකොට ඊළඟට පැන නගින ප්‍රශ්නාර්ථය තමයි දැන් ඉන්ධන මිල අපි හිතමු අද රාත්‍රියේ වැඩි වුණා කියලා. ඉන්ධන මිල අද රාත්‍රියේ වැඩි වුණොත් හෙට උදෑසන වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු වැඩි වෙනවා. හැබැයි ඔබතුමන්ලා එහෙම වැඩි කිරීමක් කරේ නැහැ. මෙච්චර කාලයක් මේක කොහොම හරි අල්ලගෙන හිටියා. ඇයි මේ ගාස්තුව වැඩි කරන්න මෙච්චර කාලයක් ඉඳලා අදම මේ දැම්ම වැඩි කරන්න තීරණය කර එකපාරටම? නෑ, දෙපාර්තමේන්තුවක් විදිහට අපි මේ සම්බන්ධයෙන් කළමනාකාරීත්වය සහ අපේ විෂය භාර අමාත්‍යතුමා ලේකම්තුමා සහ ඔබට ඉහළ රටේ පාලන අධිකාරියත් එක්කම කතා කරනවා රටේ ජනතාවගේ ප්‍රශ්නත් එක්කම. මේ අවස්ථාවේ රටේ ජනතාවට බැරෑරුම් ප්‍රශ්නයක් තියෙනවා ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන්. මොකද ගෙදර දෙමව්පියෝ විතරක් නෙමෙයි මේකට මුහුණ දෙන්නේ. පාසල් යන දුවා දරුවන් ඔවුන්ගේ ප්‍රවාහන පාසුකම් වලට වඩා මේක බලපානවා. එතකොට ඒගොල්ලෝ යන ගමන් බිමන් මේ වියදම් පැහැදම් සම්බන්ධයෙන්. එතකොට මේ අවස්ථාවේදීත් අපි යෝජනා කරනවා ආයතනයක් විදිහට අපිට තවදුරටත් දෙපාර්තමේන්තුවට වෙන වියදම අපි අවම කරගන්නේ කොහොමද කියන එක. අපිට ආදායම ලැබුණට වියදම අපිට ඊට වඩා වියදමක් යනවා. මේක අවම කරගන්න මේ දෙක අතර වෙනස අවම කරගන්න ක්‍රමෝපායන් අපි යෝජනා කරනවා. ඒ යෝජනා කිරීමේදී රජය පැත්තෙන් ගන්නවා. මොකද සාමාන්‍යම ගාස්තු වැඩි කිරීමේ බලය තියෙන්නේ විෂය භාර අමාත්‍යවරයා මේක කැබිනට්ට ඉදිරිපත් කරලා ඒ අනුමැතියන් ගන්න ඕන. ඒ අනුමැතිය ගත්තාන් පස්සේ දෙපාර්තමේන්තුව තුළ තියෙනවා අපිට තවත් මේකේ ක්‍රියාදාමයන් ගණනාවක් මේ ගාස්තු අපි දුම්රිය ස්ථානයෙන් ස්ථානයට වෙනස් වෙනවා. ඒ රේට් ටේබල්ස් හදන්න ඕන. ඊට පස්සේ මේවා ගැසට් නිවේදනයක් කරන්න ඕන. මහ ජනතාවට පොදුවේ අපි දැනුවත් කිරීමක් කරන්න ඕන. මේ ක්‍රියාදාමයට කිසියම් කාල සීමාවක් ගත වෙනවා. අද දීසල් ගාස්තු වැඩි වුණාට හෙට දවසේ අපිට අපේ ගාස්තු වැඩි කරගන්න බෑ. ඒ හින්දා මේ ක්‍රියාදාමයට අපිට පිළිවෙලට යන්න වෙනවා. ඒ යාම තුල මං හිතන්නේ කාලයක් ගත වෙනවා. අපි කාලය ගත වෙන්නත් ඉස්සෙල්ලා අපි පූර්ව අනුමැතිය ගන්න ඕන මේක ගන්න මේක වැඩි කරන්න සම්බන්ධයෙන් ඒක සමාලෝචනය කරන. මොකද අපි දෙන නිරීක්ෂණ නිර්දේශයන් මේකෙන් ඔබට ගිහිලත් කැබිනට්ුවත් මේ සම්බන්ධයෙන් සමාලෝචනය කරනවා. මේ ප්‍රතිශතයන් මෙතනට ගැලපෙනවද මේක තව අඩු කරන්න ඕන තව වැඩි කරන්න ඕනද. ඒ තීන්දුව අපිට ලැබුණා පස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අපේ ඉතිරි ක්‍රියාමාර්ග ටික සහ අපි ගණන්නා වූ ක්‍රමවේදයන් ටික අපි කාල පරිච්ඡේදයක් යනවා අපිට ගෙනියන්න. මොකද අපි සමහර සීසන් අපේ වාර ප්‍රවේශ පත්‍ර තියෙනවා. ඒ වාර ප්‍රවේශ පත්‍ර පටන් ගන්නේ මාසයක් අවසානයේ. ඊළඟට අපි දුම්රිය ස්ථානවල අපි ගිණුම් කරණයන් තියෙනවා. මාසික ගිණුම් සාරාංශ හදන එක. ඉතින් ඒක අපි මාසය කෙලවරකට ගෙනියන්න වෙනවා. නැත්නම් අමතර රාජකාරී වෙනවා. අතරමැද තව ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්න. ඉතින් මේ වගේ අවශේෂ කරුණු කාරණා තියෙනවා. ඉතින් මේක සලකා බලා තමයි අපි යම් කිසි මොකද එක දවසින් අපිට අපේ ගාස්තු වැඩි කරන්න බෑ. නමුත් අපි අර ආසන වෙන් කිරීමේ ගාස්තු දුම්රිය සාමාන්‍ය අධිකාරියට බලතල තියෙනවා. එතුමාගේ විශේෂපතිය එතුමාට තියෙන බලතල පැවරෙන අනුව වෙන් කිරීමේ ගාස්තු වැඩි කිරීමේ බලය තියෙනවා. ඒ අනුව අපි මේ පිළිබඳව අධ්‍යයනයක් කරලා ඉවර වෙලා අනිකුත් ප්‍රවාහන මාධ්‍යයන්ගේ ගාස්තු කොහොමද වෙන්නේ කියන සලකා බලා දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම අවම කර ගැනීමට අපි මේ ගාස්තු වැඩි කිරීමක් කරනවා. ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම දුම්රිය සේවාවේදී ආදායම පැත්තෙන් ආදායම වැඩි කර ගැනීමට මේ වෙන්කර ආසන ප්‍රමාණයන් දුම්රියන් වල වැඩි කරන්න පුළුවන් කොයි ආකාරයෙන්ද මගේ ඉල්ලුම තියෙන කොයි ආකාරයෙන්ද ඒ අනුව මේ ප්‍රමාණයන් වැඩි කරගන්න. විශේෂයෙන්ම උදාහරණයක් විදිහට කියන්න පුළුවන් අපි පෞද්ගලික කාලයත් හදා බැලුවා සංචාරකයන් සඳහා වෙනම දුම්රියක් LODC කියලා. නුවර ඉඳන් ඇල්ල දුම්රිය ස්ථානයට ගිහිල්ලා දෙමෝදර දුම්රිය ස්ථානයටත් ගිහිල්ලා නැවත ඇල්ලට එන්න රුපියල් 5000කට ප්‍රවේශ පත්‍රයක් සාර්ථකයි අපිට. මොකද අපිට දිනකට හම්බුණා සාමාන්‍යයෙන් මිලියනකට වඩා ආදායමක්. අපේ තෙල් වීදමත් කරලා නඩත්තු වීදමත් කරලා ඒකෙන් අපිට අපි බලාපොරොත්තු වුණාට වඩා ආදායමක් සාමාන්‍යයෙන් අපිට පටන් ගැනීම මිලියනකට වඩා ආදායමක් එම දුම්රියෙන් ලැබුණා. මම හිතන්නේ මේ වගේ අපිට යම් මොඩල්ස් ගෙනල්ලා ඉවර වෙලා දුම්රිය ආදායම වැඩි කරගන්න ක්‍රමෝපායන් තියෙනවා. නමුත් මේ අවස්ථාවේ නෝට සංචාරක කර්මාන්තය කඩා වැටලා තියෙන්නේ. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා
ඒ පැත්තිනුත් මේ වගේ ගාස්තු වැඩි කිරීම කල්ලා ආදායම් වැඩි කරගන්න. එතකොට පොළොත්වගේ මහත්මයා දැන් ගාස්තු වැඩිවීමත් එක්ක බස් රථ මම හැමතිස්සෙම මේ බස් රථත් එක්ක දුම්රිය සංසන්දනය කරන්න අපිට තියෙන ප්‍රධාන පෙළේ ප්‍රවාහන මාධ්‍යන් දෙක බස් රථ සහ දුම්රිය නිසා බස් රථ යම්කිසි සීමාවකට ලක් කරා. අපි දැක්කා කොවිඩ් වසංගතයෙන් අනතුරුව ඉන්ධන වසංග මේ අර්බුදය එනවා. ඉන්ධන අර්බුදයේදී බස් රථ ධාවනය කරන ප්‍රමාණය ඕන් යම්තාක් දුරකට සීමා කරනවා. ලිමිට් එකක් දානවා. ඒ වගේ ඔබතුමන්ලගේ දෙපාර්තමේන්තුව ඇතුලේ දුම්රිය ධාවනය කරන ප්‍රමාණය අඩු කරලා බැලුවේ නැද්ද? නෑ. නැත්නම් අඩු කරා එක ජනතාවට දැනුන්නේ නැද්ද? මේ ඒ කොවිඩ් වසංගත තත්ත්වය තුලත් අපි මුලින්ම මේ ප්‍රශ්නෙට මොකද අපිට වසංගතයක් අලුත් දෙයක් අපි කොහොමද අපේ ප්‍රවාහන ක්ෂේත්‍රයන් මේකට යොමු කරන්නේ කියන එක අපි මේ අත්හදා බලලා අපි යම් ක්‍රියාමාර්ග ගත්තා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයේ පැවතිච්ච කාලයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා සේවයට පැමිණෙන අයට කොහොමද ප්‍රවාහන පහසුකම් සපයන්නේ අපි ඒ පිළිබඳව නව තාක්ෂණයත් එක්කම නව තාක්ෂණයට එළඹෙමින් ඔවුන්ගේ දත්ත රැස් කරලා ඉවර වෙලා ඒ පැමිණෙන අය පිළිබඳව අපි ඩේටා ඇනලිසිස් එකක් කරා අපි ඩේටා ගැදරින් එකක් කරා ඒ කරලා සාමාන්‍ය මැනුවල් කරලා අපි සිස්ටම් එකකට ගිහිල්ලා ඔන්ලයින් අපි මේගොල්ලන්ට කොයි මාර්ග වලින්ද මේ මගින් එන්නේ බලලා ඇත්ත වශයෙන්ම අපිට මුල් අවස්ථාවේදී අවශ්‍ය වුණේ දුම්රිය 5ක් පමණයි. ඊට පස්සේ මේක විකාශනය වෙන්න ගත්තා. ඒ මගින් ඊට පස්සේ මේකට නැඹුරු වෙන්න ගත්තා රාජ්‍ය සේවය සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවන් එන සඳහා අවසාන වශයෙන් මේකට අපිට දුම්රිය 40ක් විතර දුම්රිය ගමන් වාර 40ක් විතර යොදවන්න වුණා. ඊට පස්සේ මේක තව දුරටත් මේ තත්ත්වයන් ලිහිල් වෙලා රට සාමාන්‍ය තත්ත්වයට එද්දී නමුත් කොවිඩ් සම්පූර්ණයෙන්ම පහව ගියේ නෑ. යම් සීමාවන් යටතේ අපි දුම්රිය ගමන් වාර ක්‍රමක්‍රමිකව අපි වැඩි කිරීමට පටන් ගත්තා. මොකද මේ ඉන්ධන අර්බුදයෙන් ඉඳන් නෙමෙයි අපි කොවිඩ් වසංගත තත්ත්වයේ හින්දා රටේ සම්පත් බොහොම අර පරිස්සමින් භාවිතා කළා. එතකොට මේ ගාස්තු ඉහළ නැන්වීමට මූලික හේතුව ඇත්තටම ඉන්ධන අර්බුදයේදී හිමත් නැත්නම් ඔබතුමන්ලගේ දුම්රිය දෙපාර්තමේන්තුවට අර ප්‍රමාණවත් තරම් ආදායමක් නැති හින්දාද? ආදායම කියන එක කාරණාවක් වෙනවා. ආදායම වැඩි නොකිරීම තමයි මේකේ ගැටලුව වෙන්නේ. ඒතකොට මම මේ ප්‍රශ්නේ මතක් කරේ දැන් යම් හේකින් ඉන්ධන මිල වැඩිවීම නිසා ඔබතුමන්ලා කියනවා මේ ගාස්තු ඉහළ දැන්වීමක් සිද්ධ කරා කියලා. එතකොට ඉන්ධන මිල අඩු කරපු දවසකට ඔබතුමන්ලට හැකියාව තියෙනවා දැන් ඉන්ධන මිල අඩු වෙන නිසා අපිට ගාස්තු අඩු කරන්න පුළුවන් කියලා ගාස්තු අඩු කරලා දෙන්න මගින්ට. දැනටමත් ඇත්තටම අපි මේ යෝජනා කරලා තියෙන ගාස්තු වැඩි කිරීම කරලා තියෙන්නේ ඉන්ධනවල මිල වැඩිවීම සාපේක්ෂව විතරයි. අනිකුත් වී පැහැදම් ගැන සලකා නෙමෙයි. මොකද දුම්රිය දෙපාර්තමේන්තුව අනිකුත් සේවාවන් එක්ක බලනකොට දුම්රිය දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් රජය විශාල වැය බරක් දරනවා. මොකද දුම්රිය මාර්ගය ධාවනය වෙන්නේ දුම්රියන් විතරයි. එතකොට මේ දුම්රිය ධාවනය කරවන්න අපි මාර්ග පද්ධතිය හදන්න ඕන. මාර්ග පද්ධතිය නඩත්තු කරන්න ඕන. බස් ස්ටෑන්ඩ් එකක් වගේ නෙමෙයි දුම්රිය ස්ථානයක් කිව්වම. මේක ලොකු ගොඩනැගිල්ල. වියදම් පරියන්තයක්, වියදම් කාර්ය මණ්ඩලය. ඊපස්සේ මේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න අපි සංඥා පද්ධතියක් දානවා. මේ සංඥා පද්ධතිය නවීන තාක්ෂණයෙන් ඒ වලට අපි නැඹුරු වෙනවා. එතකොට මේ සංඥා පද්ධතිය නඩත්තු කරන්න ඕන. ඊට පස්සේ විදුලිය, ජල පරිභෝජනය මේ හැමදේම රජයේ සහන දීලා අපි මිනිස්සු ගෙනාවට දුම්රිය දෙපාර්තමේන්තුවට විදුලියවත් ජලයවත් අපිට සහන ගාස්තුවක් දෙන්නේ නැහැ. අපි පාරිභෝගික ගාස්තුව කමර්ෂල් රේට් එකෙන් අපි ගෙවන්නේ. ඉතින් ඉන්ධන ලැබුණත් ලැබෙන්නේ අපිට ඒ විදිහට තමයි. ඉතින් අපි බල්ක් එකක් අපි ගන්නවා. බල්ක් එකක් ගත්තත් අපිට ලොකු කන්සෙෂන් එකක් හම් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට නඩත්තු වෙන ආයතනයක වියදම පැත්ත ඒ විදිහයි. ඉතින් ආදායම පැත්තෙන් බලාපොරොත්තු වෙනවා අපි බොහොම සුළු ගණනකින්. ඉතින් ඒක රජයේ ප්‍රතිපත්තියක් නම් අපි රජයේ ප්‍රතිපත්තියත් එක්ක යන්න ඕන. මොකද රටේ ජනතාවට මේ සේවාව දෙන්නේ රජයේ භාණ්ඩාගාරයෙන් අපිට මුදල් දෙනවා. ඒ මුදල් අපි ක්‍රමිකව වියදම් කරනවා. නමුත් මේ අවස්ථාවේදී ගැටලුවක් මතුවෙනවා. ඔබතුමා මුලින්ම ගෙනාවු ප්‍රශ්නේ ඒ කියන්නේ පාරේ ගමන් කරන බස් රථවල මගින් දුම්රියට දැන් නැඹුරු වීමක් තියෙනවා. ඒකයි අනිවාර්යයෙන්ම වෙනවා මිනිස්සු එනවා. මොකද ගාස්තුව බලනකොට මේ වගේ සමහර තැන්වල දුම්රිය ගාස්තුවෙන් 5 ගුණයක් බස් ගාස්තුව. සමහර තැන්වල 4 ගුණයක්, සමහර තැන්වල 3 ගුණයක්. සාමාන්‍ය ගාස්තුව. ඉතින් මේකෙදී එයාගේ සාක්කුවට දැනෙනවනේ මේ ඉතිරි වෙන මුදල. ඒක තුල දුම්රියට එන්න ගන්නවා. දැනටමත් අපේ 2018 වසර බලනකොට අපේ දුම්රිය සේවා ගමන් වාර බැලුවාම අපිට තව දුරටත් දුම්රියට මේ පීක් ටයිම් එකේ සේවා වාර එකතු කරගන්න අපහසු තත්ත්වයන් තියෙනවා. ඒ තත්ත්වය තාම ඇවිල්ලා නැහැ. මේ කොවිඩ් වසංගතයත් එක්කම ක්‍රමිකව අපිට අපේ ආපු මගින් ප්‍රමාණය අඩාල වෙලා තියෙනවා. ඒක දැන් ක්‍රමිකව හැදෙමින් පැවතුණා. දැන් සාමාන්‍ය මට්ටමට එමින් පවතිනවා. මේ තත්ත්වය යටතේ විශේෂයෙන්ම තදාසන්න වෙලාවේදී රාජකාරියට එන යන කාර්යබහුල වෙලාවන් වලදී වැඩි මගී ජනතාවක්
දුම්රියට ඒමේ නැඹුරුතාවයක් අපි දැන් දකිනවා. ඉතින් මේක කොතනද අපි පාලනය කරගන්න ඕන? ඊළඟට පුංචි බාධා කිරීමක් කරන්න පොළොත්තගේ මහත්තයා මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නට පුළුවන්ද සාමාන්‍යයෙන් කාර්යාලීය වෙලාවල් වල සාමාන්‍යයෙන් මගීන්ගෙන් කොච්චර ප්‍රමාණයක් දුම්රිය භාවිතා කරනවද? විශේෂයෙන්ම අපේ මේ කොරිඩෝ එක බැලුවහම ට්‍රැෆික් ඩෙන්සිටි එක බැලුවහම වේයන්ගොඩ කළුතර අතර ලොකු මගී ප්‍රමාණයක් ඉන්නවා. ඒකම මේක තවදුරටත් මිහිදිගම අලුත්ජම ගත්තම ඊට පස්සේ කාර්යාල දුම්රිය විදිහට මේ පැත්තේ බෙලියත් ඉඳනුත් වෙනවා දකුණු දිසාවෙන් උතුරු දිසාවෙන් මහව ඉඳනුත් වෙනවා මධ්‍යම දිසාවෙන් මහනුවර එනවා පුත්තලම් මාර්ගයේ පුත්තලම ඉඳනුත් කාර්යාල දුම්රියන් එනවා කැලණිවැලි මාර්ගයේ අවිස්සාවල ඉඳනුත් එනවා. මේ හැම දිසාවෙන්ම මේ එන ජනතාව සාමාන්‍යයෙන් අපි දෛනිකව ගමන්වාර ලක්ෂ 3මාර සිට 4 දක්වා අපේ තියෙන දෛනික ගමන්වාර මේකෙන් ලක්ෂ 2මාරකට විතර ජනතාව මේ කාර්යාල දුම්රියන් මේව පරිශීලනය කරනවා මේක උපයෝගී කරගන්නවා. එතකොට පොළොත්තගේ මහත්මයා එච්චර මගීන් ප්‍රමාණයක් දුම්රිය ගිහිල්ලත් ඇයි දුම්රියට සරිලන තරම් ආදායමක් ලැබෙන්නේ නැත්තේ? දුම්රියට සරිලන තරම් ආදායමක් එන්න අර කීප කාරණාව අපේ ප්‍රවේශපත්‍ර ගාස්තුව බැලුවොත් අපි දන්න විය පැහැදම් බැලුවොත් මේක නඩත්තු කරගෙන යන අර දැන් සාමාන්‍ය බස් රථයක් පාර දුවනකොට පාර නඩත්තු කරන්නේ නැහැනේ. එයා බද්දක් විතරයි වාර්ෂිකව ගෙවන්නේ ලයිසන් එක විතරයි. අපි මේ සියලු නඩත්තු කටයුතු කරන්න ඕන. ඒතරයි දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන්නේ මේ හින්දා. අපි කෙලින්ම ප්‍රශ්නට අවතීර්ණ අපි පාඩු ලබන්නේ නැහැ. මම එකඟ වෙන්නේ නැහැ දුම්රිය දෙපාර්තමේන්තුව. නමුත් අවුරුදු ගාණක් තිස්සේ මේ දුම්රිය දෙපාර්තමේන්තුව තියෙන්නේ පාඩු ලබනවා කියන ලේබල් එක ඇතුලේ. ඒ ලේබල් එක ගේන කට්ටියට නැවත බසක් මම කියනවා පොඩ්ඩක් කතා කරලා බලන්න තමන්ගේ හදවතට තමන් මේ ගාස්තුවක් යටතේ සේවය ලබා ගනිමින් කොහොමද අපි මේකට ඇඟිල්ල දික් කරන මේක පාඩුව ලබා ගන්නවයි කියන එක. ත්‍රී වීල් එකේ අපි ගමනක් යන්න ගියොත් කිලෝමීටරයකට අපි කීයක් ගෙවන්න ඕනද? බස් එකේ යන්න ගියොත් අපි කීයක් ගෙවන්න ඕනද? අද රටේ තියෙන ප්‍රවාහන මාධ්‍ය තුල වඩාත්ම ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍ය තමයි දුම්රිය දෙපාර්තමේන්තුව අනතුරු දිහා බැලුවාම. කාර්යක්ෂමතාවය අතින් බැලුවොත් දෛනික ගමන් කරන දුම්රිය ගමන් වාර ප්‍රමාණයෙන් 140ක ප්‍රමාණයක් රයිට් ටයිම් පර්සන්ටේජ් එකේ එනවා. තව 115ක ප්‍රමාණයක් විනාඩි 15ක ප්‍රමාදයකින් එනවා. තව 120ක ප්‍රමාණයක් විනාඩි 20ක වගේ ප්‍රමාදයකින් එනවා. රටේ පාරට බැස්සහම තියෙන වාහන තදබදයත් එක්කම බැලුවාම එකම විසඳුම දුම්රිය. ඒ කියන්නේ මේ තදබද වේලාවේදී එක දුම්රියක මගීන් 2000ක් 2500ක් 3000ක් වගේ එනවා මේ වෙලාවේදී. ඉතින් අපේ රටේ මේක හඳුනගෙන ප්‍රමුඛත්වය දීලා මේ යටිතල පහසුකම් දියුණු කරගන්න ඕන මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන මාර්ග පද්ධතිය යථාවත් වෙන්න ඕන සංඥා පද්ධතිය නවීකරණය වෙන්න ඕන තියෙන මාර්ග පද්ධතිය මීට වඩා පුළුල් වෙන්න ඕන දුම්රිය ස්ථාන දෙකක් අතර දුම්රිය මාරුවීමේදී දුම්රියේ ධාරිතාවය වැඩි කරගන්න මැදිරි 15කට පලන් තරම් යන්න පුළුවන් මට්ටමට අපි මේ යටිතල පහසුකම් දියුණු කරගන්න ඕන. අපේ තියෙන මාර්ග දෙකයි රාගමින් එහාට ප්‍රධාන මාර්ගයේ මුහුදුබඩ මාර්ගයේ අපි පයාගලින් එහාට තියෙන සිංගල් ලයින් එකක්. ඉතින් මේ ට්‍රැෆික් එක තියෙන ඒරියා එකේ උදේට සහ සවසට අපිට මාර්ග දෙකක් භාවිතා කරන්න තව එක් මාර්ගයක් කඩිනමින් අපි මේකට සම්බන්ධ කරගන්න යුතුයි. මේක අපි හදාගත යුතුයි. ඒ හදාගත්තොත් අපිට පුළුවන් මන්දගාමී සහ සීඝ්‍රගාමී දුම්රියන් අපිට මේ එක දිශාවකට එක වර ගේන්න. ඒක තුළ වැඩි ධාරිතාවයක් අපිට වැඩි මගී පිටිසක් මේ සේවාව ලබා ගන්න පුළුවන්. යන වීදම එකමයි. කියන්නේ ඉන්ධන වලට යන වීදම සහ ඒක වැඩි වෙනවා. නමුත් අනිකුත් වියදම් අපිට එකයි. කාර්ය මණ්ඩල වලට යම්කිසි වැඩිවීමක් වේවි. ඒගොල්ලන්ගේ පරිණත ගෙවන වැඩි කාර්ය මණ්ඩල සඳහා අනිකුත් වියදම් මම හිතන්නේ සාමාන්‍යතාවම අවු මට්ටමකට යනවා. ඒක තුළ පුළුවන් ඔබතුමා කියපු ලාභදායී ගේන. නමුත් ඒක ඍජුව පේන්නේ මේ මුදල් ගනුදෙනුවත් එක්ක යන මගීන්ට දෙන ප්‍රවේශ පත්‍ර සහ මේකත් එක්ක අපේ ආදායමෙන් ගත්තාම 80%ක් මෙන්නේ අපිට මගී ආදායම දැනට භාණ්ඩ ප්‍රවාහණයෙන් නෙමෙයි මගී ආදායම. මේ මගී ආදායමුත් 50%ක් මෙන්නේ අපිට ප්‍රවේශ පත්‍ර වාර පත්‍ර ලබාගත්ත පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඔබතුමාලා ඒවට ඊට අමතරව සහනකුත් ලබා දෙනවා. සහනකුත් ලබා දීලා. ඉතින් ඒ ආදායම 50% කියන්නේ ඉතින් කොච්චර ප්‍රමාණයක් සීසන් අරගෙන තියෙනවද? දැන් අපි සාමාන්‍යයෙන් සමීක්ෂණය කරනවා හැමින් සැරින් සැරේ දුම්රිය ස්ථාන වලට කතා කරලා කොහොමද දැන් මේ වෙනකොට මගී ප්‍රවේශ පත්‍ර සාමාන්‍ය දෛනිකව ගන්න ඒගොල්ලෝගේ වැඩි ඉල්ලුමක් තියෙනවා. ඊට පස්සේ නැවත වාර ප්‍රවේශ පත්‍ර වලට ආයි නැඹුරුවක් තියෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය තුළ අපේ වාර ප්‍රවේශ පත්‍ර ගත්ත මගින් බොහොමයක් දෙනා අපෙන් ගිලිහී ගියා. මොකද කොවිඩ් තත්ත්වයේදී ගෙදර ඉඳන් වැඩ කරන කොටසක් හැදුනා. වෙනමම ප්‍රවාහන ආරක්ෂාව සඳහා වෙනම මේගොල්ලෝ වාහන ලෑස්ති කරගෙන ඒ වාහන වල යන්න ලෑස්ති වුණා. ඉතින් ඒකෙන් අපි අර හිටි මගී ජනතාව කොටසක් අපෙන් අයින් වුණා. අපේ ආදායම පහළට ගියා. දැන් ඒ ආදායම නැවත යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා.
දුම්රිය ගාස්තු ඉහළයාම පිළිබඳව අද අපි ටොක් 24 වැඩසටහනෙන් කතා කරන අපි දැක්කා ඊයේ දුම්රිය ගාස්තු ඉහළයාමත් සමග රටේ ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පළ කරලා තිබෙනවා. කමක් නැහැ ටිකක් ගාස්තු ඉහළ ගියත් මෙච්චර දවසක් බස් ගාස්තු වගේ වැඩි කරන්නේ නැතුව අපිව සුරක්ෂිතව ප්‍රවාහනය කරානේ කියන කාරණේ ජනතාව ඊයේ දවසේදී අපි දැක්ක සමාජ මාධ්‍ය තුල අදහස් පළ කරලා තියෙනවා. එහෙනම් අපි කොහොමද මේ පොදු ප්‍රවාහන සේවාව තවදුරටත් කාර්යක්ෂම කරගන්නේ? කතා කරමු විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් ටොක් 24 වැඩසටහන සමගින් අපි කතා කරමින් ඉන්නේ දුම්රිය ගාස්තු වැඩි කිරීම සහ මේ දුම්රිය ගමනාගමනය සම්බන්ධයෙන් තියෙන ගැටලු. ඒතර පොළොන්නරුවේ මහත්මිය ඊළඟට පැන නගින ගැටලුව තමයි අපි වැඩසටහන ආරම්භයේදීම සඳහන් කරා. ඉන්ධන මිල වැඩිවීමත් එක්ක බස් රථවල ගමන් කරපු ජනතාව දුම්රියට නැඹුරු වෙන්නට පටන් අරගෙන තියෙනවා. දැන් දුම්රියකට උනත් දරා ගන්නට පුළුවන් සීමාවක් තියෙනවානේ. දුම්රිය විශාල වෙන්නට පුළුවන්, පෙට්ටි ගොඩක් තියෙනවා වෙන්නට පුළුවන්. නමුත් අරගෙන යන්නට පුළුවන් මගින් නිශ්චිත සංඛ්‍යාවක් ඉන්නවනේ. එතකොට මේ මගින් වැඩියෙන් දුම්රියට නැඹුරු වීම ප්‍රශ්නයක් නෙමෙයිද? මේක පාලනය කරගන්න ඕනි නැද්ද? ඇත්තටම පාලනයක් නෙවෙයි. දැන්ටමත් අපිට මේ ප්‍රශ්නෙට අපි මුහුණ දෙමින් පවතිනවා. මොකද අර මං කිව්වේ 2018 ප්‍රමාණයට තාම අපි එළඹෙමින් ඉන්නවා. නමුත් මේක ඉක්මවා යනවා. ඊටාම දින කිහිපයක් යන්න මත්තෙන්. මොකද මේ ගාස්තු සම්බන්ධයෙන්. ඉතින් අපි මෙතනදී ගාස්තු වැඩි කිරීම බලාපොරොත්තු වෙන්නේ දුම්රිය සේවයේ එක්කම මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ සම්බන්ධ වූ අනිකුත් කර්මාන්ත කීපයක් තියෙනවා. ලංගම සේවය තියෙනවා, පෞද්ගලික බස් රථ සේවය තියෙනවා, වෑන් සර්විස් එක තියෙනවා. ඉතින් මේවත් එක්කම මේ සියලුම දේවල් රටේ පවතින යම් සේවාවන් මේවා කර්මරණය වෙන්නත් බෑ. මේක සමාජීය වශයෙන් රටටම ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඔබ ප්‍රශ්නේ අපිට ගැටලුවක් වෙනවා. මේ එන මගී ජනතාවට අපි ප්‍රවේශ පත්‍ර දීලා ඔවුන් ගෙනියන්න හැකියාවක් නොලැබුණොත් ගාස්තු වැඩි කරේ මගින් පාලනය කරන්න නෑ. ගාස්තු වැඩි කරේ මගින් පාලනයක් කිරීමට මම නොමේ. මේකේ ආදායම වැඩි කරගන්න අතර මම 105ට තිබුණු ඩීසල් ලීටරේ රුපියල් 400ට යනකොට අපිට මේ 295ක අපිට මේ ගැප් එක අපි කොහොමද ෆිල් කරගන්නේ? ඒක එක කාරණාවක්. ඊළඟට අර අපි උපායන් තියෙන්න ඕන අපිට කොහොමද මේක කරගන්නේ කියන එක. බස් ගාස්තුවෙන් 70%ක වගේ ප්‍රමාණයක් අපි තියාගත්තොත් යම් මට්ටමක මිනිස්සුන්ට තියෙනවා දෝලනයක් දෙපැත්තට යන්න මේ කෝච්චිය අපිට යන්න අපහසු නම් අපි බස් එකට හරි යනවා කියන තැන. අපි මේක අඩුම මට්ටමක තිබුණොත් මේක ගාස්තුව මත අපේ මිනිස්සු හැමතිස්සෙම උත්සාහ කරනවා මේ කෝච්චිය යන. මේක හැබැයි ලොකු ප්‍රශ්නයකුත් අපිට මුහුණ දෙන්න වෙනවා. අපි බංග්ලාදේශයේ අපි සෝෂල් මීඩියා වල දකිනවා සමහර රටවල් වල මේ කෝච්චිය වහලවල් උඩ ජනෙල් වල එලිලා මිනිස්සු යනවා. මේක අපේ රටේ බොහොම අවදානම් තත්ත්වයක්. ඊළඟ කාරණාව තමයි අර මම මුලින් කියපු තත්ත්වයේ තුල අපි දැනට ලබා දෙන සේවාව තුල තියෙන ධාරිතාවය තවදුරටත් අපි සැලසුම් කරනවා කොහොමද මේක තවත් වැඩි කරගන්නේ කියන එක. අපිට දුම්රියන් වැඩි කර ගැනීමේදී අපි ක්‍රමවේදයකට යන්න වෙනවා. අපි දැනට තියෙන ටයිම් ටේබල් එකෙන් බැහැරට ගිහිල්ලා අපි ෆ්‍රීකවන්සි සර්විස් එකක් ගෙනන් මම ඒකෙදි කතා කරා අර යටිතල පහසුකම් වැඩි කර ගැනීමට අපිට අවශ්‍ය වෙනවා සීඝ්‍රගාමී දුම්රියන් සහ අනිකුත් දුම්රියන්. විශේෂයෙන්ම බලවේග කට්ටල සහ එන්ජින් සහිත දුම්රියන් අපි මේ අතර යන්න ගියොත් ස්රෝත් ට්‍රේන් එකක් එක්ස්ප්‍රස් යන්න ගියොත් මේක අතරේ යම් කොලැප්ස් වීම වෙනවා. මොකද කොළඹට කේන්ද්‍ර වෙනකොට කොළඹට ආසන්න වෙනකොට මේ සීලුම දුම්රියන් මාර්ග ගණනාවකින් පුත්තලම් මාර්ගයේ උතුරු මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ තුනුකනාමල මාර්ගයේ මේ මාර්ග වලින් එන දුම්රියන් පොල්ගහවලින් මෙහාට එන්නේ තනි මාර්ගයක් ඔස්සේ පහලට. අනිත් මාර්ගයේ ඉහළට යන දුම්රියන් යනවා. මේ දුම්රියන් ටික පහලට එනකොට අපි එක ළඟ විනාඩි 2-3ක කාල පරාසයන් තියාගෙන තමයි මේ කාර්යාල දුම්රියන් ටික ළඟ එන්නේ. එතකොට අපිට තවත් මේක ඇතුළට දුම්රියක් යොදවනවා කියන්නේ මේ ඔක්කොම ටික අපි බලාපොරොත්තු වෙන වෙලාවට දුම්රිය ධාවනය කරගැනීමේ අපහසුතාවයක් අපිට පවතිනවා. ඉතින් මේකට දීර්ඝ කියන්නේ අපි සැලසුම් කරලා වැඩසටහනකට යන්න ඕන. ඒක ලේසි පාසු කාර්යයක් නෙමෙයි. මොකද අපිට දුම්රියක් සැලසුම් කරා මේ දුම්රිය ඒ ගමන විතරක් නෙමෙයි ඒ දුම්රිය තවදුරටත් පල්ලෙහාට ගිහිලා හවස යන ගමන් වාරයට අපි සැලසුම් කරන්න ඕන. ඒකට දෛනික අවශ්‍ය නඩත්තු කටයුතු වලට සිදු වෙන්න ඕන. ඉතින් මේකී කාරණයන් ගණනාවක් තියෙනවා. පොළොන්නරුවේ මහත්මයා ඊළඟට පැනනගෙන ප්‍රශ්නේ තමයි අපි යටිතල පහසුකම් දියුණු කිරීමක් කියන කාරණා අපිට දවසින් දෙකකින් කරන්නට බෑනේ. මේක අපිට යම් කිසි කාල සීමාවක් පැහැදිලිවම ගත වෙනවා. එතකොට යටිතල පහසුකම් වැඩි දියුණු කරලා මේ ප්‍රවාහන පද්ධතිය සකස් කරලා ජනතාව පාලනය කරනවට කලින් ජනතාව මොකක් හරි යම් කිසි වෙන උපක්‍රම යොදලා ජනතාව පාලනය කරගන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ පිරිස වැඩි වුණොත් මේක ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම. ඇත්තටම ප්‍රශ්නයක්. දැන් අද උදේත් මම මේ සම්බන්ධයෙන් අපි පොඩි කතිකාවක් ගියා. මේ කතිකාවේදී අපිට වෙන්නේ දැනට අපි නිශ්චිත සීමාවක් තියෙන රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් වැඩට එන වෙලාව.
මේ වැඩට වෙන මේක අපි උපයෝගී කරගත්තා කොවිඩ් වසංගත කාලයේදීත් අපිට මේක සීමා කරන්න උනානේ ගේන අය. ඒතකොට සීමා කරන්න වුණාම සෞඛ්‍ය ආරක්ෂිතව ගේනීමේදී අපේ තිබුණු ධාරිතාවයන් අපි සීමා වෙලා තිබුණා. ඒතකොට ගේන ඕන ප්‍රමාණයත් වැඩි. එතකොට අපි ටයිම් ස්ලොට් දෙකකට, ඒ කියන්නේ වැඩ කරන වෙලාවල් දෙකකට මේ කට්ටිය ගේන්න බැලුවා. ඒ ගෙනීමේදී එතනදී යම් කිසි පහසුවක් වුණා. සමහර වෙලාවට පාසල් ළමුන් හුඟ වෙලාවට ඒ කාලේදී පාසල් ගියේ නැහැ. අපේ දෛනික ජීවිතයේ අපේ බහුතරයක් දෙමව්පියන් තමන්ගේ දුවා දරුවන් එක තමයි උදේ රාජකාරී වැඩට එන්නේ. ඉතින් ඒන ගමන් එද්දි මේගොල්ලන්ගේ කාර්යාල වේලාව අපි නිශ්චය කරොත් එහෙම උදාහරණයක් ගත්තොත් අපි පෞද්ගලික අංශයේ සේවයට එන්න ඕන 9ට කියලා කිව්වොත් එහෙම ඒගොල්ලන්ට උදේවරුව ඇවිල්ලා 9 වෙනකන් රැඳෙන්න වෙනවා කාර්යාලේ. ඒ හින්දා මං හිතන්නේ අපි රජයේ පැත්තෙන් මේක ගැන පොඩ්ඩක් හිතන්න ඕන. අපි මේ වැඩ කරන කාල වේලාව ෆ්‍රී කරන්න ඕන. සාමාන්‍යයෙන් උදේ 7 ඉඳන් හවස 7 වෙනකන්වත් ඕනම වෙලාවක අපිට පැයටක් වැඩ කරලා යන්න පුළුවන් අවස්ථාවක් දුන්නොත් අපිට මං හිතන්නේ මේ තියෙන සම්පත් තවත් උපයෝජනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයකට වේයන්ගොඩින් පටන් ගන්න දුම්රිය අපි විශේෂයෙන්ම රජයේ සේවකයන්ට උදෙන්ම කාර්යාලයට දුම්රියක් විදියට ගෙනල්ලා මේක අපව පහළට යනවා මුහුදුබඩ මාර්ගයේ කළුතර හෝ අලුත්ජමට. ඒක මේ ෂිෆ්ට් එකක් ඔන් වෙන වෙලාවක් සහ ඕෆ් වෙන වෙලාවක් හරි වෙලාවක් නැතුව දවසේ පොඩ්ඩක් අපි ඒක තව පුළුල් කරනවා. අපි සාමාන්‍ය උදේ 8යි 4යි වගේනේ තියෙන්නේ. මේක අපි 7යි හවස 7 හරි ওই වගේ වෙලාවකට ගියොත් ඒගොල්ලෝ දවසේ පැයට වැඩ කරන්න ඕන කොයි වෙලාවක ආවත්. ඒක තුල මං හිතන්නේ අපිට මේ ප්‍රවාහන මං දකින ප්‍රවාහන ක්ෂේත්‍රය තුල මේ තියෙන සම්පත්ම උපයෝගී කරගෙන තව ප්‍රමාණයක් දුම්රිය වැඩි කරලා මේ සේවාව දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔබතුමාලා මේ අදහස් ගැන බලධාරීන් එක්ක සාකච්ඡා කරන්නේ මම හිතන්නේ මේ යෝජනා අපි ඉදිරිපත් කරනවා. අපි ඉදිරිපත් කරලා ඉතින් ඒක මම හිතන්නේ මේ කරුණු කාරණා සම්බන්ධ මේක ඒ තීන්දුව කරනකොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ පෞද්ගලික විවසායන් එක කතා කරගෙන මොකද ඒගොල්ලන්ගේ හැමතිස්සෙම පෞද්ගලික අංශේ ලාභය මත යැපෙන්නේ. ඒකට ඒගොල්ලන්ගේ යන වියප හැදන් ඒවත් ඒගොල්ලෝ බලනවා. ඒ හින්දා අවශ්‍යතාවය සහ අපි කොහොමද අවම වීදමක් කරගෙන මේ සේවාවන් සපයන්නේ කියන තැනට අපි සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරන්න ඕන. ඇත්තටම ඉන්ධන අර්බුදයට අමතරව ඉන්ධන අර්බුදය කොහොමත් රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයට වගේම රටේ විවිධ ජනතාවට බොහෝ ජනතාවට තියෙන ප්‍රශ්නයක්. ඉන්ධන අර්බුදයට අමතරව තවත් මොනවා හරි විශේෂ අභියෝග සහ ගැටලු ඔබතුමන්ලගේ ක්ෂේත්‍රයට තියෙනවද? පැහැදිලිවම තියෙනවා. විශේෂයෙන්ම අපිට මොකද දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු කටයුතු සඳහා වියදම් කරන මුදල් සුළුපටු නෙමෙයි මහා පරිමාණයෙන්. ඒවා එක තියෙන අභියෝගය තමයි තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යන්න ඕන. ඊළඟට අපි මේ සේවාව දෙන ගමන් තමයි අපි මේ අලුත් ඉදිකිරීම් නවීකරණය කිරීම මේ කරන්න වෙන්නේ. ඒ හින්දා පවතින සේවාව අපිට අඩාල කරන්න බෑ. පවතින සේවාව ඒ ආකාරයෙන් පවත්වා ගනිමින් තමයි අපි මේ දේවල් කරන්න තියෙන්නේ. ඔන්න ඕව තමයි අපිට තියෙන අභියෝගය. ඊළඟට තමයි අපි සාමාන්‍යයෙන් ජනතාව රටේ ජනතාව කැමති නැහැ පොඩ්ඩක් වෙනස් වෙන්න. වෙනස් විදියකට හිතන්න කැමති නැහැ. දැන් උදාහරණයක් විදියට අපිට හොඳ අවස්ථාවක් තිබුණා කොවිඩ් වෙලාවේදී අර මං කිව්ව අපිට තියෙන ට්‍රැෆික් ඩෙන්සිටි එකේ කළුතර වේයන්ගොඩ අතර අපි මේ බලවේග කට්ටල යොදාගෙනම අපි හැම විනාඩි 5කටම සැරයක් හෝ විනාඩි 3කටම සැරයක් කෝච්චියක් තියෙනවා. ඒතකොට අපි දන්නවා වේයන්ගොඩ ඉඳන් කොළඹට මිනිස්සුන්ට එන්න යන හැම දුම්රිය ස්ථානයක නවත්තලා යන වෙලාව කොච්චරද? එතන ඉඳන් කළුතර දිසාවට උදෑසන බැලුවොත් අපිට ඒක ශීඝ්‍රගාමී කරන්න පුළුවන් පල්ලෙහාට. කළුතර දිසාවෙන් එන කෝච්චිය කොළඹ කොටුව දෙමටවට කැලණියට ගියන් පස්සේ එතනින් එහාට ශීඝ්‍රගාමී කරන උදේවරුේ යම් කෝච්චි ප්‍රමාණයක් තියලා. ඒතර මේ යන දුම්රිය ඇණිය අපිට පුළුවන් ගමන් වාර ගණනාවක් ගෙනියන්න. ඒතර මිනිස්සුන්ට කාලසටහනක් අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්සුන් තුල විශ්වාසයක් ඇති වෙනවා. අපි මේ කාල වේලාව තුල දුම්රිය ස්ථානයකට ගියොත් මට සෑම විනාඩි 5කට සැරයක් විනාඩි 10කට සැරයක් මට දුම්රියක් තියෙනවා. එහෙම නැත්තම් තදබද නොවන වෙලාවකදී ඒ ප්‍රදේශයේ භාවිතා කරන්නන්ගේ අපි තොරතුරු ලබා ගත්තාම අපිට පේනවා විනාඩි 15කට සැරයක් මේ මාර්ගයේ දුම්රියක් තිබුණාම ඇති. අපිට පේනවා නම් මිනිස්සුන්ට මේ ට්‍රස්ට් එකේ යද්දි මිනිස්සු ඔටෝ එනවා මෙතනට. ඒ කියන්නේ එයාට විශ්වාසයක් තියෙනවා ටයිම් ටේබල් එකක් ඕනේ මට කොහොම ගියත් විනාඩි 15කින් කෝච්චිය තියෙනවා කියන. විතර පොළොත්තගේ මහත්මයා මේ කියන යෝජනා තුලින් විශ්වාසයක් තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව අර ඔබතුමා වැඩසටහන ආරම්භයේදී සඳහන් කරා වියදම වැඩි ආදායමට වඩා කියලා. මේ ආදායම වැඩි කර ගැනීමත් මේ තුල ගැබ් වෙලා තියෙනවා. මොකද අපි දවල් කාලේ බැලුවාම අපේ දුම්රිය ගමන් වාරවල සමහර වෙලාවට මගී ගමන් ගන්නේ 200ක් 300ක් පමණයි. මොකද ඒ ඒරියාවල ඒ ප්‍රදේශවල අපි මේ දුම්රිය සේවාව නොදුන්නොත් ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඒගොල්ලෝ ගමන් ගන්න තියෙන ලේසිම සහ පහසුම මාධ්‍ය දුම්රිය. ඒක නැතුව වෙනත් විකල්ප මාර්ග වලට යනකොට ලොකු වියපැහැදමක් දරන ලොකු කාලයක් ගත කරන්න වෙනවා.
ඒ හින්දා අර මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න අපි කරන්න ඕන රටේ තියෙන පවතින තදබදයත් එක්කම මේ මාර්ග පද්ධති යටිතල පහසුකම් මේවලට ප්‍රමුඛතාවයන් දීලා මේවා ගොඩනැගලා මේ ඒ කියන ප්‍රධාන දුම්රිය ස්ථානයක් කේන්ද්‍ර කරගෙන ඒවට තියෙන මේක ෆීඩර් එකක් විදිහට මේ හබ් එකට ෆීඩ් කරන්න ඕන සර්විසස්. එතකොට බස් රථ වලින් මම හිතන්නේ ඔය අපිට මේකට විසඳුම් ගණනාවක් එනවා. පාරයට අවතීර්ණ වෙන අනවශ්‍ය වාහන බොහොමයක් අඩු වෙනවා. එතකොට දුම්රිය ස්ථානයක් කේන්ද්‍ර කරගෙන හැමතිස්සෙම එනවා නම් බස් රථ හොර ඔය ඒරියා එකේ තියෙන අනිකුත් තමන්ගේ වාහනේ ඇවිල්ලා නවත්තලා යනවා නම් කෝච්චිය යන්න පුළුවන් පාක් ඇන්ඩ් රයිඩ් කන්සෙප්ට් එකේ. අපි මේ පහසුකම් සලසනවා නම් ඒගොල්ලෝ කැමති තමන්ගේ වාහනේ දුම්රිය ස්ථානයට ආවා කෝච්චිය ගමන් කරන්න. ඉතින් ඒකට සරලන අපි සේවාවක් දෙන්න ඕන. දැන්ටමත් අපිට තියෙන්නේ අපිට අපි බොහෝම මේ මගේ තදබදයක් එනවා පීක් ටයිම් එකේ. ඉතින් ඒකට අපි විසඳුමක් විදියට ඉතාම ඉක්මනින් අපේ මේ තියෙන තදබද ප්‍රදේශයේ අපි ධාරිතාවය අපි වැඩි කරගන්න යටිතල පහසුකම් දියුණු කරගන්න ඕන. ඔව් දැන් මේ අපි කොහොම කතා කරත් මේක ඔබතුමාලාට කරන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. ඔබතුමාලාට පුළුවන් යෝජනා ඉදිරිපත් කරන්නට පුළුවන්. ප්‍රතිපත්ති හදන්නත් පුළුවන් ඔබතුමාලාට. ප්‍රතිපත්ති හදලා දුන්නොත් ක්‍රියාත්මක වෙන විදියක් රටේ ජනතාවට පෙන්නුවොත් රටේ ජනතාවට ඒ විදිහට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. හැබැයි වැදගත්ම කාරණය බලධාරීන් මේක ක්‍රියාත්මක කරන්නට ඕනි කරන රාමුව හදන්නටත් ඕනි. ඔබතුමාලාගේ ප්‍රතිපත්ති වලට ගරු කරන්නටත් ඕනි. හුඟක් දෙන්නටත් ඕනි. ඔබ මොකද හිතන්නේ රටේ බලධාරීන්ගේ තවමත් ඇස් ඇරලා නැද්ද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්? මම හිතන්නේ ඒක රටේ පුරවැසියන් වන බලධාරී වුණත් රටේ පුරවැසියෝ අපි හැමෝගෙම වගකීමක් තියෙනවා. අපි හැමෝම වැටුප් ලබනවා රජයෙන්. ඉතින් අපි හැම දෙනාගේම වගකීම තියෙනවා. අපි අතර මේ sannivedanaya තියෙන්න ඕන. අපි කතා බහ කරන්න ඕන. ඒවා ක්‍රියාත්මක කරන්න ඕන. ප්‍රමුඛතාවයන් හඳුනා ගන්න ඕන. මොකක්ද ප්‍රමුඛතාවය? රටේ අවශ්‍යතාවය. ඉතින් අර මේ දුම්රිය සේවාව තුළ මම හිතන්නේ රමින්දු ඔබතුමා කතා කරේ අපි ආදායම පිළිබඳව ඇත්තටම මේක ඍජුවන මේ වක්‍රව රටේ වැඩ කරන ජනතාවගේ අපි ගෙනෙන කොළඹට ගෙනෙන මේ මගී ජනතාව අර නීමිත වෙලාවට ගෙනෙන මගී සංඛ්‍යාවත් එක්ක බැලුවාම පාරේ තමන්ගේ වාහනයක් ඩ්‍රයිව් කරලා එයා ගත කරන වෙලාවයි එයාගේ වර්කින් අවර් ලොස්ට් එකයි බලනකොට අපි කොච්චර සේවින් එකක් කරනවද රටට මෑන් වර්කින් අවර්ස් වැඩ කරන පැය ගණන රුපියල් වලට මේක අපි පරිවර්තන කරොත් මේ ඉතිරිය කොච්චරද ඊළඟට අනතුරු සංඛ්‍යාව බලන්න පාරේ තියෙන දවසකට වෙන. එතකොට වෛද්‍ය අංශයට අපි සාමාන්‍ය තියටර් එකක් ඔපරේට් කරන්න ඔපරේෂන් එකකට අපි කොච්චර වියදමක් දරනවද? හරි ඔබතුමා කියන සියලු කාරණාත් එක්ක මට එකඟ වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දුම්රිය කොහොමත් සුරක්ෂිතයි. ඔබතුමාලගේ ආයතනයේ කාර්යක්ෂමයි පිළිගන්නට පුළුවන්. මම අහන්නේ ප්‍රශ්නය බලධාරීන් තාමත් ඔබතුමාලට අවශ්‍ය කරන නිසි අනුග්‍රහය ලබා දීලා නැහැ නේද? දැන් ඒ අනුග්‍රහයන් අපිට සමහර වෙලාවට දුම්රිය මැදිරි ගෙනාවා, එන්ජින් ගෙනාවා. මේක මේ එක කොටසක් විතර මේක සිමල් රේෂන් සමාන්තරව මේ හැමදේම වෙන්න ඕන. මේ හැමදේම අපි ඒ විතරක් නෙමෙයි දැන් සංඥා පද්ධතියත් අපි නවීකරණය වෙන්න ඕන. මොකද අපේ දැනට තියෙන කොළඹ තදාසන්න තියෙන සංඥා පද්ධතිය අවුරුදු 50කට වැඩි සංඥා පද්ධතියක් තියෙන්නේ. ඉතින් මේවැ බිඳ වැටීම් තියෙනවා. බලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සැහැීමකට පත් වෙන්න බෑ නේද? අපි කෙලින්ම කතා කරමු. ඇත්තටම බලධාරීන් කියන්නේ අපි මේ එන හැම රජයකටම මේ පිළිබඳව එන විශේෂ භාර අමාත්‍යවරයෙක් පත් වෙනවා. සමහර වෙලට රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් වෙනවා. ලේකම්තුමා අපි මේ සීල දිනත් එක්කමත් කතා කරනවා. ඉතින් මේ දේවල් කතා කරලා යම් යම් ව්‍යාපෘති මේවා ගෙනාවා. මේ ගෙනාවට මේ ව්‍යාපෘති එලි දක්වන්න ගියාමත් යම් යම් බාධක එනවා. මේවට බාධක වෙන්නේ සමහර විකල්ප කණ්ඩායම් ඉන්නවා. සමහරෙකුට ඕන මේක මේ විදිහට දුවන්න මේට සමහර මට්ටමකට වෘත්තීය සමිතිත් වගකීම් වලට වෙනෙන්න ඕන. ඒ කියන්නේ අපි රටකට අවශ්‍ය දෙයක් දැනෙන දෙයක් කරන්න නම් අපිට සමහර වෙලාවට අපිට තාක්ෂණේ නෑ. අපි තාක්ෂණය ගන්න ඕන. ඒ තාක්ෂණය අරගෙන අපි තාක්ෂණය පුරුදු කරලා ඒ තාක්ෂණය අපි වැඩි දියුණු කරගෙන යන්න ඕන. ඉතින් එතනට යන්න ඕන. ඉතින් එතනට යන්න අර මං කිව්වා ආකල්පමය වෙනසක් අපේ තුල ඇති වෙන්න ඕන. අපි එතනට යන්න ඕන. ආකල්පමය වෙනස ගැනත් අපි කතා කරන්නට ඕන. නමුත් ඊට පෙර ආතෝ බොහොම සම්නෙමින් විසඳගන්නට ඕනි ගැටලුවක් තියෙනවා ඔබතුමාත් එක්ක. දැන් අපි අපේ රටේ ඉතිහාසයට ගිහිල්ලා බැලුවාම අපේ රටේ දශක ගණනාවක් තිස්සේ කොහොමත් දුම්රිය සහ රටේ මගී ජනතාව අතර තියෙන්නේ ගහට පොත්ත වගේ පොත්තට ගහ වගේ බොහොම කිට්ටු සම්බන්ධයක්. අනිවාර්යයෙන්ම ඔබතුමාත් එක්ක පිළිගන්නවා. එතකොට අපි අපේ ඉතිහාසයට ගිහිල්ලා බැලුවාම අපි අත්දැක්ක අත්විඳ ඉතිහාසය තුල මේ වර්තමානයේ කතා කරනවා තරම් ලොකු ගැටලු ප්‍රමාණයක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට තිබ්බේ නැහැ. වර්තමානයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන ආයතනයක් කියලා ලොකු ලේබල් එකක් යටතේ රටේ බොහෝ ජනතාව සහ නිලධාරීන් බලධාරීන් කතා කරත් එදා එහෙම තත්ත්වයක් තිබ්බේ නැහැ. ඔබතුමන්ට හිතෙන්නේ නැද්ද ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ විකාශනයත් යම් කිසි තැනකින් කවුරුන් හෝ විසින් අපගමනය කරා හෝ අපගමනය වුණා කියලා? ඒක වුණා.
ඒක වෙන්න හේතුව තමයි අපි දුම්රිය ඉතිහාසයේ බැලුවහම වාෂ්ප බලයෙන් දුවන කාලේ දුම්රිය ගමන් වාර 400ක් විතර දුවලා තියෙනවා. බඩු දුම්රියන් භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් 200 ගාණක් විතර මගී දුම්රියන් ඉහිලා තියෙනවා. හැබැයි මෙතරම් කාර්යාල දුම්රියන් මගී ජනතාවක් ඒ කාලේ භාවිතා වෙලා නැහැ. නමුත් එදා කාලේ රටේ තිබුණු අවශ්‍යතාවයන් අනුව භාණ්ඩ ප්‍රවාහණයෙන් බහුතර ප්‍රමාණයක් ප්‍රවාහනය කරලා තියෙන දුම්රිය සේවය. එතකොට මාර්ග පද්ධතියට මේ තරම් වාහන ඇවිල්ලා නැහැ. එතකොට ප්‍රමුඛතාවය දීලා තිබුණේ දුම්රිය සේවයට. දුම්රිය විශේෂයෙන්ම දුම්රිය සේවාව ලංකාවේ දිස්ත්‍රික්ක 22ක් පුරා විකාශනය වෙනවා. දුම්රිය මාර්ග පද්ධතිය. එහෙම නැති දිස්ත්‍රික්කවල මොනවද තිබුණේ? අපි කලෙක්ටින් සෙන්ටර්ස් තිබුණා. දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙනම වාහන පද්ධතියක් තිබුණා. භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් භාණ්ඩ එකතු කිරීම සහ බෙදා හැරීමට. ඒ තැන්වල භාණ්ඩ එකතු කරලා දුම්රිය මාර්ගය නැති ප්‍රදේශවල දුම්රිය ස්ථානවලට ගෙනාවා. ගෙනල්ලා එහෙම හොඳ සමෘද්ධිමත් කාලයක් තිබිලා ඊට පස්සේ ක්‍රමයෙන්ම මේක විවෘත ආර්ථිකයත් එක්කම රටේ අනෙකුත් සංවර්ධනයත් එක්කම අපි ගලපගත්තේ නෑ දුම්රිය කොයි විදිහට වැඩි දියුණු කරන්න ඕනේද කියන එක. මොකද දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ ඩෝර් ටු ඩෝර් ට්‍රාන්ස්පෝර්ට් එකක් නෙමෙයි. එතකොට අපේ මාර්ග පද්ධතිය යම් වැඩි දියුණු වෙලා මේකට විශේෂිත වාහන වගේ ඇවිල්ලා භාණ්ඩ ප්‍රවාහන වාහන වගේ ඇවිල්ලා ඒවත් එක්කම යම් ලාභදායි තැන්වලට මිනිස්සු යන්න ගත්ත කාලයත් එක්කම ප්‍රමුඛතාවයක් සමහර වෙලාවට ආවේ නැහැ. මගී ප්‍රවාහනය වෙනුවෙන් යම් කිසි ප්‍රමුඛතාවයක් ආවා. ඒවට ඉඩ දුන්නා. ඊළඟට අපිට වසර 30ක යුද්ධයක කාලයත් එක්කම අපේ යම් අඩාල වීම් තිබුණා. දිගටම මේ ගැන හොයා බලන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද හෙට දවස ජීවත් වීම විතරයි අපිට එදා තිබුණේ. මොකද අනාගතයක් ගැන සැලසුම් කරලා යන්න නැති මට්ටමක අපේ යම්කිසි කාලවකවානුවක් තිබුණා. එකී කාලවලදී මේ සීරු කඩා වැටීමුණා. ඊට පස්සේ මේ ආයතන පවත්වා ගැනීම පිළිබඳ ගැටලුවේදී විවිධ ආයතන ඇවිල්ලා මේකේ තිබුණු උදාහරණයක් විදිහට දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ 24000ක් හිටපු කාල සීමාවන් තියෙනවා. ඒකට ඒ කාලවලදී මේවා නිසි නඩත්තුව වුණා. ඒ කියන්නේ අපි රූටින් මේන්ටේනන්ස් හැම දෙයකම නඩත්තුවක් තියෙනවානේ. ඒක සාමාන්‍යයිනේ. ඊට පස්සේ මේ සම්පත් අපිට එකී කාල පරාසයක් තුළම දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඒ උපාංග උපකරණ රෝලින් ස්ටොක් කාර්ය මණ්ඩලයේ දැනුම් සම්භාරයන් ඒවා එන්න ගත්තේ නැහැ. ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ඒවා මොනවාක්වත් දුන්නේ නැහැ. මේවා නිකන් ආයතනයක් පවතින මට්ටමින් යම් කාල සීමාවන් ගියා. ඒ කාල සීමාවන් වල තිබුණු තත්ත්වයන් එක්ක අද මේ තත්ත්වයට ඇදගෙන ගිහිල්ලා තියෙනවා. ඇත්තටම අද දෙපාර්තමේන්තුවේ ගත්තාම දුම්රිය ස්ථානයක ගත්තොත් ඉන්න කාර්ය මණ්ඩලයෙන් උසස් වීම් දෙන්න විදිහක් නැහැ. පල්ලෙහා ආපු මිනිස්සු මල්ටිපල් වැඩ කරනවා. පල්ලෙහා සමීපාරක්ෂක කටයුතු පවා කරනවා. එයාගේ ස්ටෙප්ස් 3ක 4ක ප්‍රොමෝෂන් යන්න ඕන තැන ඉඳන්. සේවා ආවරණය කරන්නේ මිනිස්සු අකණ්ඩව වැඩ කරනවා එක දිගට. සමහරෙකුට ගෙදර යන්න බෑ මාසයක් යනකම්. ඇවිල්ලා මෙතන සේවය කරන්නේ. එක දිගට. මොකද එයාට නිදහස් වෙන්න බෑ. එයාට දාලා යන්න බෑ. මොකද එයා සේවයෙන් නිදහස් වෙන්න නම් තව කෙනෙක් එන්න ඕන. ඉතින් මේ වගේ තත්ත්වයන් තුළ අපිට එයාගේ උපරිම ධාරිතාවය ගන්න බෑ. දවසක් වැඩ කරයි දෙවෙනි දවසේ ඊට වඩා අඩුයි තුන්වෙනි දවසේ වෙන ඊටත් නෑ. නමුත් පුද්ගලයෙක් විදිහට ඒ පුද්ගලයාව තවදුරටත් රඳව ගමින් කටයුතු කරගෙන යනවා. මේ මහජනතාවට අපි සේවයක් තියෙනවයි කියලා ප්‍රවේශපත්‍රයක් නිකුත් කරලා වේදිකාවට ආවයින් පස්සේ අපි කෝච්චිය නැහැ කියන්න බෑ. අපි මේක යන්න ඕන. ඉතින් මේ ආකාරයේ මේ සියලු කරුණු කාරණා ගැට ගහගෙන මේ තත්වයන් මත යනකොට ඉතින් ඔබ කියපු තත්ත්වයේ තුල මේ අකර්මණය කියන එක නොවෙනවයි කියන එක කොහොමද වෙන්නේ? කෙසේ නමුත් යම් හේකින් අකර්මණ්‍ය වෙලා තියෙන දුම්රිය දෙපාර්තමේන්තුව නමුත් කළ යුත්තේ මේ තිබෙන තැනින් දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩ ගැනීම. මොකද ඔබේත් මගේත් අපි හැමෝගෙම ප්‍රවාහන කටයුත්ත රට දිනවන සහ දුම්රිය දෙපාර්තමේන්තුව දියුණු කරන ආකල්පමය වෙනස ගැන කතා කරමු විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අපි විරාමයට යද්දි කතා කරමින් හිටියේ කොහොමද ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවට මේ ගමනාගමනයට වර්තමානයේ යම්කිසි බාධාවක් එල්ල වෙලා තියෙනවා. ඉන්ධන ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දුම්රිය ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේත් එක්කම මට ඊළඟට පැන නැගෙන ප්‍රායෝගික ගැටලුව තමයි පොල්ලොත්තගේ මහත්මයා. දැන් අපි ඕනම දුම්රිය ස්ථානයකට ගිහිල්ලා බැලුවාම ධාවනය කෙරෙන දුම්රිය වලට අමතරව ධාවනය කෙරෙන්නේ නැති සමහර වෙලාවට කැඩිච්ච බිඳිච්ච දුම්රිය අඩුම තරම එකක් හෝ දෙකක් පවා මේ ස්ථානවල ගාල් කරලා තියෙනවා. සමහරලාට පුද්ගලයෝ ගිහිල්ලා මේ ෆොටෝෂූට් පවා මේ වගේ කරන අවස්ථා අපි දැකලා තියෙනවා සමාජ මාධ්‍යයන් තුළ. ඉතින් මේවා පිළිසකර කරලා අලුත් වැඩියා කරලා ගත්තොත් තවත් ධාවනයට එකතු කරගත්තොත් මේක ප්‍රශ්නයට විසඳුමක් වෙන්නේ නැති වෙයිද? මම හිතන්නේ ඔබතුමා වෙනත් තත්ත්වයකට අවතීර්ණ වුණා.
විශේෂයෙන්ම සංචාරක කර්මාන්ත සහ ප්‍රවාහන නොවන ආදායම් පිළිබඳව පැත්තකට ඔබතුමා යොමු වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. මේකදී ඇත්තටම දුම්රිය මැදිරි සමහරයක් තියෙනවා අපි සංරක්ෂණය කරන්න සහ අපිට සංචාර කර්මාන්තයේ වැඩි දියුණු කරන දුම්රිය ආශ්‍රිතව. මොකද මේවා ඔබතුමාලා හිතලාමද මේ තියලා තියෙන්නේ? සමහර ඒවා අපි ඒ තැන්වල රඳවලා තියෙනවා ඒ අවශ්‍යතාවයන් සඳහා. මොකද ගන්න වැඩ කටයුතු වලට අපි කතා බහ කරලා කතාවට ලක් කරලා මේ වගේ මොඩල්ස් කරලා තියෙනවා. ඒවත් සමහර ඒවත් තවමත් කොළඹ තියෙනවා. සමහර මැදිරි හැදෙමින් පවතිනවා. ඒකට අවශ්‍ය විදිහට විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේ දුම්රියට ඇලුම් කරන දේශීය විදේශ ලෝලීන් බොහොමයක් ඉන්නවා. මේගොල්ලෝ තවමත් කැමති සමහර පැරණි මට්ටමේ දුම්රිය මැදිරි එක ගමන් කරන්න, නැත්නම් ඒ මැදිරි එක ඉඳන් පින්තූරයක් ගන්න ඒ පරිසරයටද. ඉතින් අපේ සමහර ගොඩනැගිලිත් අපි ඒ ආකාරයටම සංරක්ෂණය කරනවා. විශේෂයෙන්ම දැන් මේ මෑත කාලයේ වෙනකොට ෆොටෝ ෂූටින්ස් වලට විවාහ මංගල්‍ය සහ අනෙකුත් මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි සහ ටෙලිඩ්‍රාමා ඉන්ඩස්ට්‍රීස් වල විශේෂයෙන්ම දුම්රිය ජවනිකාවක් නැති තැනක් නෑ වගේ. ඕනමම චිත්‍රපටයක හරි ටෙලිඩ්‍රාමා එකක් බැලුවොත් මෙහෙමයි. ඉතින් මේකට අපි තියෙනවා ක්‍රමවේදයන් ගාස්තු අය කළා ඒ අවශ්‍ය පරිසරයේ ඒගොල්ලන්ට පහසුකම් සලසනවා. මේකත් අමතර ආදායම් මාර්ගයක්. ඉතින් අර කීපු මැදිරි අපි ඇත්තටම සංචාරක කර්මාන්තයත් එක්ක එකතු වෙලා මේ ඇලුම් කරන ලෝලින්ට මේවා දුම්රිය ස්ථානවල අපි භාවිතයට නොගන්න. ඒ කියන්නේ දැන් පෞගේ කාලේ මම කිව්වේ භාණ්ඩ ප්‍රවාහනයේ විශාල වශයෙන් වුණා කියන එක. ඒ බඩු ගබඩා අපි සංචාරක කර්මාන්තයට අවශ්‍ය විදිහට රෙස්ටුරන්ට් විදිහට ඇත්තන පරණ අර පෞරාණික ඓතිහාසික වටිනාකම් තියෙන අපේ ඒ උපකරණ මේවා ඩිස්ප්ලේ කරලා ඉවරලා ඒගොල්ලන්ට දැක ගන්න ඒ අවශ්‍ය පහසුකම් සලසලා මේ දුම්රිය මැදිරිත් මේ අපි රෙස්ටුරන්ට් කා විදියට පාවිච්චි කරන්න. සමහර වෙලාවට ජපානයේ තියෙන අර බංකි බෙඩ්ස් ටයිප් එකේ යට පොඩි කියුබිකල් එකක් විදිහට නවාතැන් ගන්න. එහෙම දේවල් අපි සැලසුම් කරලා මේවට නිර්මාණය කරමින් ඉන්නවා. අවාසනාවකට මේ කොවිඩ් වසංගතය සහ මේ රටේ පැවතිච්ච තත්ත්වයන් එක්ක නැත්තම් අපි මේ වෙනකොටත් ඒවා අපි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒවා නුදුරේදී රට සාමාන්‍ය තත්ත්වයට එද්දී අපි ඒ සම්බන්ධයෙන් ඒ සංවර්ධන කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ලස්සන සංකල්ප ටිකක් අරගෙන යනවා වැඩසටහනේ අවසාන භාගයේදී. දැන් මෙහෙම දකිද්දි මට හිතෙනවා තමන්ගේ පෞද්ගලික වාහනය පසක දාලා තමන්ගේ පෞද්ගලික යතුරුපැදිය පසක දාලා අපිටත් පොදු ප්‍රවාහන සේවයකම හැමදාම යන්නට තිබ්බා නම් හොඳයි කියන මානසිකත්වයේ සමහර වෙලාවට රටේ ජනතාවගේ හිතවල මතුවෙන්නට පුළුවන්. එහෙම වුණත් ඉන්ධන අර්බුදයක් තියෙද්දි යතුරු පැදියේ ඉඳන් ත්‍රිරෝද රථයේ ඉඳන් මෝටර් රථයේ ඉඳන් රටේ ජනතාව ඉන්නවා මේ ඉන්ධන පොලිමේ. ඔබතුමාට හිතෙන්නේ නැද්ද අපේ රටේ පොදු ප්‍රවාහන සේවය මීට වඩා ශක්තිමත් වුණා නම් රටේ ජනතාව තව තවත් පොදු ප්‍රවාහන සේවා වලට නැඹුරු වෙයි. එහෙම නැඹුරු වුණා නම් කර්මාන්තයක් දියුණු වෙයි. සහ රටේ ජනතාවටත් කාර්යක්ෂම අන්දමින් තමන්ගේ ගමනාගමන කටයුතු කරගන්නට පුළුවන් වෙයි කියලා. පැහැදිලිවම ඒකට වෙන්න දේ තමයි අපේ විශ්වාසය කියන දේ. අපේ මේ සේවාව ලබා ගන්නා මම ඇතුළු ඔබ සියලු දෙනාම අපිට මේ සේවාව තුළ විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය ගොඩනැගින්න අපි හැම දෙනාගේම වගකීමක් තියෙනවා. මගේ කාර්යය මම කරන්න ඕන. මම අනුන්ගේ කාර්යය කරන්න යන එක නෙමෙයි වැඩි. අනිත් එක්කෙනාට උගන්වන එක නෙමෙයි වැඩි. මට අයිති මගේ විෂයපතේ මොකද්ද? මට මගේ වගකීම මොකද්ද? මම ඒක කරන්න ඕන. මට අනිත් අයගේ සේවාවට මගෙන් දෙන්න ඕන දායකත්වය මොකද්ද කියන දේ අපි සියලු දෙනා හිතුවොත් මම හිතන්නේ හරි සුන්දර වේවි අපේ හෙට දවස. ඉතින් ඒක තුළ දුම්රිය දෙපාර්තමේන්තුවේත් අපි කණ්ඩායමක මේ ප්‍රතිඵලයක් තමයි අවසානයේදී මේ මගී ජනතාව අත්විඳින්නේ. ඉතින් මේක සියලුම ක්ෂේත්‍රයන්හි ඒ සේවා අවශ්‍යතාවය සපුරවන්න ඕන. මානව සම්පත, භෞතික සම්පත් ටික අපිට ලැබෙන්න ඕන. මේකට අවශ්‍ය උපකරණ ඊට පස්සේ ස්පෙයා පාර්ට්ස් කියන දේවල් කලට වේලාවට ලැබෙන්න ඕන. මොකද නැත්නම් අපි මේක සමහරවිට අපේ රූටින් මේන්ටේනන්ස් නෙමෙයි වෙන්නේ. අපි මේක අඩාල වෙනකම් ඉන්නවා ඊළඟට නඩත්තු කටයුතුට යන්න. ඒතකොට ඊට වඩා බරපතල තත්ත්වයක් වෙනවා. ඉතින් ඒකී තත්ත්වයන් ඊට පස්සේ පුහුණුව කියන දේ වැදගත්. මේ සියලු දෙනාටම මේ නිසි කලට හැමෝටම මේ පුහුණුවන් වෙන්න ඕන. නවීන තාක්ෂණයත් එක්ක මේ දැනුම සම්බාරය වෙන්න. ඊට පස්සේ ඇගීමට ලක් වෙන්න ඕන. මේ කියන සියලු දේම අපි ඇගීමට ලක් කරන්න ඕන. ඊළඟට තමයි වැඩ කරන පරිසරය නිර්මාණය වෙන්න ඕන. ඒ වැඩ කරන පරිසරය අපිට හදා ගන්න ඕන. අපි කණ්ඩායම් විදියට වැඩසටහන් පුහුණු වැඩමින් විවිධ ක්‍රමවේදයන් තියෙනවා මේ වලට. ඒ කතා කරලා අපි සියදුනාම මේ වැඩබීමට බැහැලා අපි කොතනද යන්නේ කියන එක මේ ඒව සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම අපිට ශ්‍රම සම්පත අඩු වුණත් අපි විවිධ ස්වේච්ඡා සංවිධාන එකතු කරගෙන සමහරවිට අපි පාර දෙපැත්තේ තියෙන කුණු රොඩු ටික එකතු කරගෙන යනවා. ඇයි අපි මේ ස්වේච්ඡා සංවිධාන දාලා කුණු රොඩු ටික එකතු කරන්නේ? කවුද මේ කුණු රොඩු ටික පාරට දාන්නේ? මේ බෝතල් විසි කරන්නේ අය. රටේ ඩෙන්ගු උදුරයි වැඩි කරන්නේ මේ අපිමනේ.
ඉතින් ඒක මං කිව්වේ ඒකයි මම මගේ කාර්යය හරියට කරනවා නම් අපි තව කෙනෙකුට කරන්න දෙයක් නැහැ. අපි වගකීමක් තියෙනවා රටේ සියලුම පුරවැසියන්ට තමන්ගෙන් වී යුතු දේ තමන් ඉස්සරහා කරන්න ඕන. රටේ හැම පුරවැසියෙක්ටම වගකීමක් තියෙනවා. ඒත් එක්කම සාකච්ඡාව ආරම්භයේ සිටම ඔබතුමා මේ ආකල්පමය වෙනසක් ගැන කතා කරන්නට උත්සාහ කරයි. කතා කරන්නට උත්සාහ කරපු හැම අවස්ථාවකදීම මම ඔබතුමාව එතනින් නවත්තලා වෙන ප්‍රශ්නයකට යොමු කරා. මම හිතනවා ඒ ගැන කතා කරන්නට හොඳම වෙලාවට අපි ආවිල්ලා ඉන්නවා. දුම්රිය දෙපාර්තමේන්තුවක් විදියට අද බොහෝ ජනතාව කියනවා ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව බොහෝ දුරට පාඩු ලබන ආයතනයක් කියලා. නමුත් අද අපි අපේ සාකච්ඡාව ඇතුළෙන් මේ දුම්රිය දෙපාර්තමේන්තුව පිළිබඳව සැබෑ චිත්‍රය රටේ ජනතාවට අපි සමීප කරා. මේක ඉස්සරහට දියුණු කරගෙන යන්න සහ මේක පවත්වාගෙන යන්නට රටේ ජනතාවටත් විශාල වැඩ කොටසක් තියෙනවා නේද සහ ඔවුන්ගේ ඔබතුමායි කියන ආකල්පමේ වෙනස කොහොමද සිද්ධ වෙන්නට ඕනි? පැහැදිලිවම උදාහරණයක් ගත්තම සුළුම උදාහරණයක් ගමු. අපි දෛනික අපේ සේවාව ලබා ගැනීමේදී අපි තදබදයක් තියෙනවා. මට මොකද්ද කරන්න පුළුවන්? එහෙමනම් මම මේ දුම්රියට නැග්ගයන් පස්සේ දුම්රියේ පාපූරුවේ එල්ලිලා දුම්රියේ ඇතුල් වෙන දොරේ හිට ගන්න නැතුව මම පුළුවන් තරම් ඇතුළට යන්න ඕන. මම මේ දොරේ රැඳිලා තවත් එක්කෙනෙක් ඊළඟ දොරේ රැඳුනොත් මේ දුම්රියේ දොරවල් ටික අපි විසින් බාධා කරොත් හැම දුම්රිය ස්ථානයකම තප්පර 30 විනාඩි 2-3කට දක්වා මගේ ගමන් කරන මගින්ගේ වේලාව කා දමනවා. ඒ කියන්නේ මේක දුම්රියට ගොඩ වෙන්න ඉන්න මගියට ගොඩ වෙන්නත් බෑ. දුම්රියෙන් බහින්න ඉන්න මගියට බහින්නත් බෑ මේ දෙපස හිර කරගෙන ඉන්න හින්දා. මේ සුළු උදාහරණයක්. ඉතින් මෙතනදී මේ කාල වේලාව ඉතිරි කරොත් මේ එක දුම්රියක අපි දුම්රිය ගමන නැවතුම් 25ක් ආවොත් වේලාව බලන්න කොච්චරද කියන්නේ. ඉතින් මේ විදිහට අපේ දුම්රිය ගමන් කාලය අපිට ඉතුරු කරගන්න අපිට දායක වෙන්න පුළුවන්. ඒ අපේ පැත්තෙන් මගියගේ පැත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුවත් අපි මේ සීලු නඩත්තු කටයුතු අපි මම හිතන්නේ වෘත්තීය සමිති සහ අපේ සීලු සේවකයන් අපි දැනගන්න ඕන අපේ වගකීම වෙන්න ඕන. අපි උදෑසන ගෙන ආපු මගියාව නිරුපද්‍රිතව අපි හවසට ගිහිල්ලා දාන්න ඕන උන් සමන්ගේ නිවෙස් කරා යන්න. අපි උදේට ආපු කෝච්චිය හවස නැහැයි කියන්න බෑ. අපේ ප්‍රශ්න තියෙනවා ගැටලු තියෙනවා. නමුත් මගී ජනතාව ඒක පලියක් නෙමෙයි. මගේ ජනතාව තමයි මොකද මගේ මේ ආයතනයට ආදරය කරන ජනතාව තමයි ඇලුම් කරන කට්ටිය තමයි මේ දුම්රියට හුඟා ප්‍රශ්න ගැටලු චෝදනා එන්නේ හැමෝම මේ ආදරේ හින්දා. ආදරේ නැත්තම් මේක පැත්තකට දාන මේ ඔළුවෙන් අයින් කරනවා. නෑ අවශ්‍යයි මේක සියලු දෙනාටම අවශ්‍ය දෙයක්. ඒ අවශ්‍ය හින්දා තමයි දැනෙන්නේ සියලු දෙනාටම. ඒ දැනෙන හින්දා මං හිතන්නේ අපි සියලු දෙනාගේම වගකීම වෙනවා මේ ප්‍රශ්න පාලන අධිකාරිය රටේ යන සියලුම පාර්ශවයන් මොකද මේ වෘත්තීය සමිතිත් යම් යම් ප්‍රශ්නවලට යන්නේ ඔවුන්ට ගැටලු තියෙන හින්දානේ. සමහර දේවල් උම්මත්තක විදියට වෙන්න පුළුවන් නමුත් සියලු දේ උම්මත්තක නෙමෙයි සමහර අඩුපාඩු තියෙනවා. ඒ කෝණයෙන් බැලුවම ඔබතුමා කොහොමද යෝජනා කරන රටේ බලධාරීන්ගේ ආකල්ප කොහොමද වෙනස් වෙන්නට ඕනේ? යම් කිසි මේ කාල සීමාවක වෙච්ච පසුගාමී තත්වයන් හින්දා විශේෂයෙන්ම සමහර කාල සීමාව දැනට වසර 10කට 15කට වගේ කාල සීමාවේ යම් යම් බඳවා ගැනීම පරිපාටි වල වෙනස්කම් කරා. ඒ නොගැලපෙන තත්වයන් මත මේ බඳවා ගැනීම පරිපාටි සහ මේ වෙනස් කරන තුනම මේක දෙපාර්තමේන්තුව ඇතුලේ අභ්‍යන්තරව ලොකු ගැටලු සහගතයි. මොකද මේකේ හොඳ ස්ට්‍රක්චර් එකක් තිබුණා. පහළ සේවකයන් ඉඳන් දුම්රිය සාමාන්‍ය අධිකාරී තනතුරට යනකම්ම ඒ ස්තරවල නිසි ඇගයීම් නිසි පුහුණුවීම් උසස් වීම මේ සියලුම තිබුණා. මේවා අතර මැදින් එක එක කාලීනව එක එක තාක්ෂණයන් දියුණු වීම තමයි ගලප ගන්න නැතුව මේ දේවල් සැලසුම් කිරීම තුළ අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වුණා. තවටත් වර්තමානයේත් එහෙම පත්වීම් සිද්ධ වෙනවා. ඒ අර්බුදකාරී තත්ත්වයන් තුළ එක තැනකට විසඳුමක් දෙන්නකොට තවත් තැන් කීපයකට ආරවුල් මතුවෙලා. ඉතින් ඒ ආරවුල් දිගින් දිගටම යද්දී සේවකයන් බඳව ගන්න විදියක් නැහැ. පුරප්පාඩු. ඊට පස්සේ කොන්ත්‍රාත් පදනමේ ගන්න ඕන. අලුත් රැකියා ජනිත කරන්න විදිහක් නැහැ. ඉතින් මේව තමයි මේ ආයතන කඩා වැටීමට ලොකුම පරිපාලනය වෙන දුර්වලතාවය. අපිට වැඩසටහන අවසාන භාගයට අපි ළඟා වෙනවා. අවසාන වශයෙන් ඔබතුමාට මොකක්ද කියන්නට තියෙන්නේ? රටේ බොහොමයක් ජනතාව දුම්රිය භාවිතා කරන ජනතාවක් මගී ජනතාවක් ඉන්නේ. ඒ වගේම බලධාරීන්ගේ ඇස් මේ වෙත යොමු වෙන්නට ඕනි. විශේෂයෙන්ම අවසාන වශයෙන් මොකක්ද ඔබතුමාට මේ රටේ බලාගෙන ජනතාවට කියන්න තියෙන්නේ? මම හිතන්නේ ඇත්තටම අපි සියලු දෙනාම මම හිතන්නේ මම කතා කරපු සුළු වේලාව තුළ යම් යම් කරුණු කාරණා අවබෝධ වෙන්න ඇති. මේක තුළ අර මං කිව්වා වගේ මගේ වගකීම අපේ වගකීම මොකක්ද? අපි එකතු වෙලා කරන්න හොඳ මම වගේ වගකීම මම කරනවා විතර නෙමෙයි අපි සියලු දෙනා එකතු වෙලා කරන්න සමහර වැඩ කටයුතු තියෙනවා. එතනදී ආයතනික වශයෙන් අපිට සහ සම්බන්ධ වෙලා අපි මේක ධනාත්මකව බලන්න ඕන. මේක ඍණාත්මකව මේ ප්‍රශ්නේ කොහොමද අපි විසඳගන්නේ? මේ ප්‍රශ්නේ තුල මෙතන සමහරවල් පරිපාලන ප්‍රශ්නයක් වුණාට මේ පරිපාලන ප්‍රශ්නේ මේ රටේ ජනතාවගේ සේවාව ලබා දීම සම්බන්ධයෙන් වෙන්නේ.
ඒ හින්දා අපි එතන බලන්න ඕන. ඒකට ප්‍රමුඛත්වයක් දෙන්න ඕන. ඒකට කඩිනම් විසඳුම් දෙන්න ඕන. අපි කල් මරන්න නරකයි මේ වලට විසඳුම් දෙන්න. ඒ හින්දා ඒ පැත්ත ඊට පස්සේ මම අර කිව්වේ මේකේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අපි ප්‍රමුඛතාවයන් දෙන්න ඕන රටේ දෛනිකව වැඩ කරන ජනතාව ඊටාම කෙටි වෙලාවකදී ගෙන්න බොහෝ මගේ පිරිසක් ගෙනන මාධ්‍ය මේකයි ආරක්ෂිතව. ඉතින් අපි මේක පුළුවන් තරම් වැඩි දියුණු කරන්න ඕන. ඒකට ප්‍රමුඛතාවයන් දෙන්න ඕන. ඉතින් ඒ තත්ත්වයන් ගියොත් මං හිතන්නේ අපිට යහපත් හෙට දවසක් ගැන සිහිනයක් නෙමෙයි සැබෑ වේවි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපත් එක්කම ප්‍රාර්ථනය සිහිනයන් සැබෑ වේවා සිහිනයන් යථාර්ථයන් බවට පත් වේවා කියන කාරණය අපි වැඩසටහන ආරම්භයේදී සඳහන් කරේ මේ දුම්රිය ගාස්තු වැඩිවීම කොහොමද අපේ රටට හෙට ජනතාවට බලපාන්නේ කියන කාරණය. ඉතින් අපි ටෝක් 24 කණ්ඩායම විශ්වාස කරා ජුනි 1 වෙනිදා ඔබ දුම්රිය ස්ථානයට යද්දී මේ දුම්රිය ගාස්තු ඉහළයාම පිළිබඳව ඔබ දැනගෙන ගියේ නැත්නම් ඒක ඔබට පාඩුවක් වේවි කියලා. ඒ වගේම මේ ගාස්තු වැඩිවීම පිළිබඳව වැඩි වෙන්නේ ඇයි වැඩි වුණේ කොහොමද මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යුහය පිළිබඳව ඔබ අවබෝධයක් ලබාගෙන ගියේ නැත්නම් ඒක ඔබට පාඩුවක් කියලා අපි හිතුවා. අන්න ඒ නිසා තමයි අද දවසේදී ටෝක් 24 අපේ කණ්ඩායම මේ වගකීම ඔබ වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරේ. අවසානයේදී ඉතින් ඔබට කියන්නට තියෙන්නේ සමාජ අපි සීලුම දෙනා එකට බැඳිලා ඉන්නවා නම් දුම්රිය දෙපාර්තමේන්තුව රැක ගන්නට ඔබේ ප්‍රවාහන පහසුකම මගේ ප්‍රවාහන පහසුකම අපේ ප්‍රවාහන පහසුකම රැක ගන්නට නඩත්තු කරන්නට සංවර්ධනය කරන්නට ඉදිරියට ගෙනන්නට අපි හැමෝටම වගකීමක් තියෙනවා බලධාරීන්ට වගේම රටේ ජනතාවටත්. ඉතින් සීලු දෙනාගේම ඇස් ඇරේවා වගකීම් ඉෂ්ට සිද්ධ කරලා අපේ රටේ මේ පොදු ප්‍රවාහන සේවය තවදුරටත් කාර්යක්ෂම කරගමුයි කියන ප්‍රාර්ථනාවත් එක්ක අද ටෝක් 24 වැඩසටහන නිමවට පත් කරන්නම්. තවත් මෙවැනිම කාලීන සහ කාලෝචිත ටෝක් 24 වැඩසටහනකින් අපි නැවත හමු වෙමු.